අයිබෝන් රූපවාහිනී දිවාපුවත් ප්‍රකාශය සමගින් මම දිනුෂ පේදාස ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. ඇස්ට්‍රාසෙනිකා එන්නත 3,09,900කට ලබා දී අවසන්. කොවිඩ්-19 පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 93% ආසන්නයට. දකුණු ආසියානු කලාපයේ කොරෝනා මැඩලීමට ඉන්දියා අගමැතිගෙන් යෝජනා මාලාවක්. වී මිලදී ගැනීමේ පහසුකම් පුළුල් කෙරේ. ශක්තිමත් පුද්ගලයෙකු බිහිකිරීමට බාලදක්ෂ ව්‍යාපාරය අද්විතීය කාර්යභාරයක් ඉටු කරන බව අධ්‍යාපන ඇමති පවසයි. කුකුලන්ගෙන් මිනිසුන්ට බෝ විය හැකි කුරුළු උණ වෛරසයක් රුසියාවෙන් හඳුනා ගැනේ. ප්‍රථමයෙන් දේශීය පුවත්. කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කැලණිය විද්‍යාලංකාර පරිවෙනාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම හිමියන්ගේ 84 වෙනි ජන්මදිනය නිමිත්තෙන් ආශිර්වාද බෝධි පූජා පින්කමක් ඊයේ සවස පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ විද්‍යාලංකාර මහපිරිවෙනේදී ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන් බැහැදුණු අග්‍රාමාත්‍යවරයා රටට තවදුරටත් සේවය කිරීමට උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය හා චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කළා. රටේ අධ්‍යාපනික ආගමික හා සමාජීය වශයෙන් අංශ ගණනාවක විශාල සේවාවක් ඉටු කර ඇති කුසල ධම්ම හිමියන්ට සෙත් පැතීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම විද්‍යාලංකාර මහපිරිවෙනේ වැඩබලන අධ්‍යක්ෂ පූජ්‍ය වැලමිටියාවේ ඥානරත්න හිමියන් විශේෂ ඇගයීමකට ලක් කළා. අත්තනගල්ල රාජමහා විහාරාධිපති පූජ්‍ය පන්නිල ආනන්ද සබරගම විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර යන හිමිවරුද රාජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. සාදු 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 පහන පෙදේවා. කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා 3,02,857 දෙනෙකුට එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. එන්නත්කරණය අදත් ක්‍රියාත්මකයි. එන්නත්කරණ වැඩසටහන අද ක්‍රියාත්මක කෙරෙන්නේ 24 වැනි දිනටයි. එන්නත ඊයේ ලබා දුන් පිරිසට 39,078 දෙනෙකු ඇතුළත්. ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 5කදී එන්නත්කරණය සිදු කරනවා. ඒ ගම්පහ මැදගම බුලුගහගොඩ පරකන්දෙනිය උතුර වැලිවේරිය උතුර ඉඹුල්ගොඩ යන ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කර ගනිමින් පළමු අධීර යටතේ අවදානම් ප්‍රදේශවල 60,000කට පමණ එන්නත ලබා දීමට නියමිතයි. කොවිඩ්-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 73,456 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 92.42ක්. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින පිරිසට 5,589 දෙනෙකු අයත්. කොවිඩ්-19 රෝගයේ වැළඳුණු තවත් 543 දෙනෙකු ඊයේ හඳුනා ගනු ලැබුවා. ඉන් 528 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූවන්. අනෙක් 15 දෙනා විදේශගතව සිට පැමිණි අයයි. සුවය ලැබූ 890 දෙනෙකු රෝහල් වලින් ඊයේ පිටව ගියා. PCR පරීක්ෂණ 15,892ක් ඊයේ සිදු කෙරුණා. මෙරට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 20,19,267ක්. කොවිඩ්-19 තවත් පුද්ගල මරණ දෙකක් ඊයේ වාර්තා වුණා. ඔවුන් පදිංචිව සිටියේ කුරුවිට සහ තිහාරිය යන ප්‍රදේශවලයි. 66 සහ 78 යන වයස්වල පසු දෙදෙනෙකු මෙලෙස මිය ගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හැර සිටි 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ඒ සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 3,202ක්. එමෙන්ම විශේෂයෙන්ම අපේ අවධානය යොමු වී තිබෙනවා ස්වයං නිරෝධායනයට යොමු කළ පිරිස් සම්බන්ධව. ස්වයං නිරෝධායනයට යොමු කළ පිරිස් එම නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. ස්වයං නිරෝධායනයට හෝ ගෘහස්ත නිරෝධායනයට යම් කෙනෙක් යොමු කළහොත් ඔවුන් අනිවාර්යෙන්ම තම නිවස පරිශ්‍රය තුළම රැඳී සිටිය යුතුයි. එම පරිශ්‍රයෙන් පිටතට ගියහොත් එය නිරෝධායන රීතීන් යටතේ වරදක් වෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපේ අවධානය යොමු වී තිබෙනවා. කොරෝනා ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට 11 කෝටි 16 ලක්ෂය ඉක්මවා තිබෙනවා. ලෝපුරා මෙතෙක් සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 24,72,000කට අධිකයි. රෝගී වැළඳුණු 8 කෝටි 68 ලක්ෂයක පිරිස සුවය ලබා සිටිනවා. ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූයේ ඇමරිකාවෙන්. 69,000ක පිරිසක් ඊට අයත්. එම කාල සීමාවේ එරට කොරෝනා මරණ 1,907ක් සිදුව තිබෙනවා. ඊයේ ලොව දෙවනුවට වැඩිම ආසාදිතයින් පිරිස බ්‍රසීලයෙන් වාර්තා වූ අතර 57,000කට අධික පිරිසක් ඒ අතර වනවා. කොරෝනා මරණ 1,051ක්ද වාර්තා වුණා. ලොව දෙවනුවට වැඩිම ආසාදිතයින් හඳුනා ගැනුනේ ප්‍රංශයෙන්. එහි වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ මෙක්සිකෝවෙන්.
ඉතාලිය ඉන්දියාව රුසියාව චෙක් ජනරජය සහ බ්‍රිතාන්‍යයන් රටවලින් ඊයේ නව ආසාදිතයින් 15,000ත් දසදහසත් අතර පිරිසක් වාර්තා වුණා. ඇමරිකාව බ්‍රසීලයේ සහ මෙක්සිකෝව හැරුණු විට මරණ 480ක් රුසියාවේ හා තවත් මරණ 445ක් සිදු ඇත්තේ බ්‍රිතාන්‍යයේ. අනෙක් සියලු රටවලින් වාර්තා වූයේ දෛනික මරණ 250කට අඩු සංඛ්‍යාවක්. දකුණු ආසියානු කලාපයේ සහ ඉන්දිය සාගර කලාපීය දූපත්වල කොරෝනා වෛරසයේ මැටලීම කළමනාකරණය සඳහා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී නව යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව එම කලාපයේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකීන්ට කලාපය තුළ සංචාරණයට නව වීසා ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කෙරුණා. දරුවන් තුළ කණ්ඩායම් හැඟීම සහකම්පනය සහ සංහිඳියාව ඇති කිරීමට බාලදක්ෂ ව්‍යාපාරයේ අද්විතීය කාර්යභාරයක් ඉටු කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමට එමගින් ළමා කාලයේදීම ශක්තිමත් අඩිතාලමක් සකස් කරන බවයි. ශ්‍රී ලංකාවේ පෝතක බාලදක්ෂ දරුවන් තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය දීප ව්‍යාප්තව සංවිධානය කරන වැඩසටහන් මාලාවේ සමාරම්භක උත්සවයට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. උත්සවය පැවැත්වුණේ කොළඹදී. ආසියානු ශාන්තිකර කලාපයේ වැඩසටහනට අනුග්‍රහය දක්වනවා. දැයේ සියලු දරුවන් පෝතක බාලදක්ෂයන් කරමු තේමාවෙන් වැඩසටහන සංවිධානය කර තිබෙනවා. මේ ලබන දෙසැම්බර් මාස 31 වෙනි දින දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි. අපේ අදහස් උදහස් අපේ ආකල්ප වල නම්‍යශීලී භාවයක් තිබෙන්නේ ළමා කාලේ. ජීවිතයට මුහුණ දීම සඳහා අවශ්‍ය අඩිතාලම සකස් කිරීම බාලදක්ෂ ව්‍යාපාරයේ වැදගත් අභිමතාර්ථයක් වෙනවා. සමාජයේ ප්‍රයෝජනවත් පුරවැසියෙක් හැටියට ජීවත් වීමට පුහුණුව ලබා දීම තමයි මේ ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ වෙලා තිබෙන්නේ. අපේ සමාජයේ අඩු වරප්‍රසාද තිබෙන පුද්ගලයන් සම්බන්ධයෙන් සානුකම්පිත ආකල්ප වර්ධනය කිරීමත් මම දකින හැටියට බේඩන් පවල් සාමිවරයා නිර්මාණය කළ මෙම ව්‍යාපාරයේ අන්තර්ගත කොටසක් වනවා. ශ්‍රී ලංකාවේ උතුරු පළාත හා දකුණ යා කරන සම්බන්ධ කරන පාලම් සෑදීම අද කාලීන අවශ්‍යතාවය. ඒ සම්බන්ධයෙන් බාලදක්ෂ ව්‍යාපාරයට අද්විතීය කර්තව්‍යයක් අමිල කර්තව්‍යයක් ඉෂ්ට කිරීමේ අවකාශ මනවින් අද අපේ සමාජයේ තිබෙනවා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ප්‍රමුඛතාව දීම රටේ අවශ්‍යතාවයක් බව අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා පවසනවා. ඔවුන්ට ප්‍රමුඛතාව ලබා දීම සඳහා වත්මන් රජයේද පියවර රැසක් ගෙන ඇති බව මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඔහු සඳහන් කළා. මහනුවර වටපුළුව ටෙඩීස් කාසල් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසලේ වෙබ් අඩවියේදී දැක්වීම අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. එහිදී අමාත්‍යවරයා කියා සිටි මෙවැනි දරුවන් සඳහා ප්‍රමුඛතාව ලබා දීමේදී නවීන තාක්ෂණය යොදා ගැනීම අතිශය වැදගත් වන බවයි. අද වෙබ්සයිට් එකක් විවෘත කරලා මම හිතන්නේ නූතනයත් එක්කත් සියලු දේ ආ යුතුයි. අපි නූතනයත් එක්ක සම්බන්ධ නුනොත් අපට අපහසු වෙනවා ලෝකයේත් එක්ක යන ගමනේ කොටස්කාරයන් වෙන්න. සුබපතනවා. සුබපතනම පමණක් නෙමෙයි මම හිතනවා අපේ යුතුයකමක් තියෙනවා අපිට පුළුවන් විදිහට මේකට දායක වෙන්න. ඒක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම දේ. මම කැමති එක දරුවෙකුගේ සම්පූර්ණ වගකීම මට හැකිතාක්කල් මං ජීවත් වෙනකන් මම ඒ දේ කරන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිව්වසරක් පිරීම නිමිත්තෙන් ආසන බලමණ්ඩල රැස්වීම දිවයින පුරා සාර්ථකව පැවැත්වෙනවා. සිව් දෙස සුරැකිය සිව්වසර එහි තේමාවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල ආසන බලමණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා එය සංවිධානය කළ අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා පාක්ෂිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. රණවිරුව සුරක්ෂිත කරන වගකීමත් අපි බාර අරගෙන තියෙනවා. අද ජිනීවා දිහා බලාගෙන හිටියා පහුගිය කාලේ යහපාලන ආණ්ඩුවේ කට්ටිය අපේ රණවිරුව හිරේ දාන්න. විදේශ රටවල් දිහා බලන අපේ රටේ ආර්ථික තීන්දුව ගන්න පහුගිය කාලේ කටයුතු කෙරුවා. අපේ රටේ නිලධාරීන්ව පාවල දෙන්න, අපේ රණවිරුවන්ව පාවල දෙන්න යහපාලන ආණ්ඩුව පසුබට උනේ නේ. අනුර කුමාර දිසානායකලා එකට එකතු වෙලා අර්ලියගහ මන්දිරේ ඉතින් තීන්දුව අරගෙන රණවිරුවට හිරේ දාන්න. මේ අය ජිනීවා දක්වා ගෙනියන්න සම අනුග්‍රහයන් දෙනකොට අපි හදවතින් හදංගට හැබැයි අපි ආණ්ඩුවක් හැටියට අපි කියනවා අපි ජාත්‍යන්තරයට එදා නැමුණෙත් නෑ අද නැමෙන්නෙත් නෑ හෙට නැමෙන්නෙත් නෑ අපේ රණවිරුවන් ආරක්ෂා කරන වගකීම අපි ආණ්ඩුවක් හැටියට අපි ගන්නවයි කියලා මේ වෙලාවේදී මතක් කරනවා. ඔබ අලිත් දිවාපුවත් සමගින් වීමලදී ගැනීමට නැගෙනහිර පළාතේ සම්පකාර සමිති සඳහා ණය මුදල් ප්‍රදානය මඩකලපුව දේවනායකම් ශාලාවේදී ඊයේ සිදු කෙරුණා. ඒ වෙනද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්
මෙහිදී සමිති 12ක් සඳහා රුපියල් මිලියන 73ක මුදලක් ප්‍රදානය කෙරුණා. ජනතාවට පහසු වන අයුරින් කඩනමින් වී අලෙවි කිරීමට අවස්ථාව ලබා දීම මෙහි අරමුණයි. රාජ්‍ය අමාත්‍ය ලසන්තාලි ගේවන්න මහතා සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. මඩකලපුව දිස්ත්‍රික්කයේ නිෂ්පාදනය කරන වී සහ නිකුත් ආහාර වර්ග ගබඩා කර තැබීමට නව ආහාර ගබඩාවක් විවෘත කිරීමද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. එය ස්ථාපනය කර ඇත්තේ මඩකලපුව නගරයේ. රුපියල් කෝටි 8ක් මීට වැය කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය එස්.වී.ආලේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුණා. වවුනියාව දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා. හෙක්ටයාර 19,000ක මෙවර වී වගා කෙරෙනු අතර වවුනියාව කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ පවසන්නේ මෙට්‍රික් टन 92,000ක අස්වැන්නක් එයින් අපේක්ෂා කරන බවයි. රජයේ නිසි කලට පොහොර ලබා දීම හා ප්‍රමාණවත් තරම් වෙසි ලැබීම හේතුවෙන් මෙවර සාර්ථක අස්වැන්නක් ලැබී තිබෙනවා. කොවිඩ් වසංගතය දුර වේවායි ප්‍රාර්ථනාවෙන් දිවයිනේ සීල පළාත් නියෝජනය වන පරිදි ආශිර්වාද පූජා මාලාවක් ඊයේ සවස පැවැත්වුණා. ඒ සංවිධානය කළේ සමාජ සුබසාධන සහ ආර්ථික සංවර්ධන පදනමයි. සර්වාගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ආශිර්වාද පූජාව ආරම්භ කෙරුණා. උතුරු මැද පළාත් පින්කම් පැවැත්වුණේ අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑය අභියසදී. බස්නාහිර පළාත් ආශිර්වාද පූජාව බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. සබරගමුව පළාත් ආශිර්වාද පූජාව ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාල භූමියේ සංවිධානය කෙරුණා. නැගෙනහිර පළාත් ආශිර්වාද පූජා පැවැත්වුණේ ත්‍රිකුණාමලයේ මුතුර් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදී. තවත් දේශීය පුවත් කිහිපයක් ලුහුඬින්. අමාත්‍ය සී.බී. රත්නායක මහතා පසුගියදා බූස දැව නිර්මාණ අංගනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඉවතලන දැව කැබලි ප්‍රයෝජනයට ගෙන අඩු වියදම් දොරවල් නිර්මාණය කිරීමට මෙහිදී උපදෙස් දුන් අමාත්‍යවරයා ඒවා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිර්මාණය කරනු ලබන නිවාස සඳහා යොදා ගැනීමට ක්‍රමවේදයක් සකසන බවද කියා සිටියා. වනාලි තර්ජන පවතින ප්‍රදේශවල විදුලි වැට ආශ්‍රිතව භාවිත කිරීමට මීමැසි පෙට්ටි ලක්ෂයක් නිෂ්පාදනය කිරීමටත් නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබුවා. මහවැලි සීකලාපයට දෙහිඅත්ත කණ්ඩිය මාවනාවෙල කොට්ටාසේ ජනපදිකෙන් 100 දෙනෙකුට ඊයේ ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරුණා. ඒ සිරිපාල ගම්ලත්තා විමලවීර දිසානායක යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පිරිස එම ඉඩම්වල වසර 30කට අධික කාලයක් පදිංචිව සිටි පුද්ගලයින්. මද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු දොම්පේ ප්‍රදේශයේදී ඊයේ පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. වැටලීම සිදු කළේ දොම්පේ පොලිසිය අපරාධ විමර්ශන අංශයයි. සැකකරු දෙකටන පැලහැල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 75ක්, අයිස් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 60ක් හා කෙරළ ගංජා ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 90ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඔහු අද පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවරගෙන ඇති බවයි. ඒ විදෙස් පුවතත් සමගින් අපේ දිවා පුවත් ප්‍රකාශය නිමාවට පත්වෙනවා රාත්‍රී 8ට අපගේ ප්‍රධාන සිංහල පුවත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න. අයිබෝවන්.